සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වූ සතර පටිසම්භිදාලාභී ෂඩ් අභිඥාලාභී නාගසේන මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේත් අපි මේ සූදානම් වෙන්නේ මගඵල ලබන මග කියන ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් සිදු කිරීමටයි. අද දවසේ පින්වත්නි මෙම උතුම් දේශනාව සඳහා අනුග්‍රහක දායකත්වයේ දරන්නේ කුරුණෑගල හංහමුණව මාස්පොත කියන ලිපිනේ පදිංචි පින්වත් මදුමාලී පද්මකුමාරී සේනානායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අපි දන්නවා මෙම වැඩසටහන් මාලාව තුළදී අපගේ නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුරෝත් අතර ඇතිවෙච්ච දහම් සාකච්ඡාව අපට මුණ ගැහෙනවා මිලිඳු රාජ ප්‍රශ්නය නැමැති දුර්ලභ ධර්ම ග්‍රන්ථේ. එතකොට එම දහම් ග්‍රන්ථයේ තුල අවසාන භාගයේදී අපට මුණ ගැහෙනවා උපමා කතා ඇසුරෙන් නාගසේන මහරහතන් වහන්සේ හරි ලස්සනට මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකෙක් විසින් දියුණු කරගන්න ඕන නොයෙක් ගුණාංගයන් පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට අපගේ නාගසේන මහරහතන් වහන්සේ නොයෙක් උපමා ඇසුරු කරගෙන තමයි මෙම දහම් කරුණු ඉදිරිපත් කරන්නේ. ඒකයි මේ දහම් කරුණු වල තියෙන විචිත්‍රත්වය. දැන් අපි බොහෝ උපමා අනුසාරයෙන් බොහෝ ගුණ දහම් ගැන ඉගෙන ගත්තා. අද දවසෙත් අපි මේ සූදානම් වෙන්නේ පින්වත්නි තවත් එවැනි උතුම් ගුණයන් ගැන කතා බහ කරන්න. එතකොට අපි පසුගිය වැඩසටහනේදී ආරම්භ කළා නැවියාගෙන් ගත යුතු අංග පිළිබඳව තමයි කතා බහ කළේ. අද අපි කතා කරනවා එහි දෙවෙනි අංගය පිළිබඳව. නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා තවද මහරජාණෙනි, නැවියා මහා සාගරෙහි යහපත් වූ හෝ අනතුරු සහිත හෝ යමක් ඇද්ද ඒ සියල්ලම මැනවින් දනි. එතකොට නැවියා දන්නේ නැත්නම් සාගරයේ තියෙන අනතුරුදායක තැන් අපි දන්නවා සමහරලාට විශාල කඳු තියෙනවා. ඒ කඳු වල මුදුන විතරයි ගොඩට පේන්නේ. සමහරලාට එහෙම පේන්නේත් නැහැ. එතකොට නැව ගැඹුරු ජලයේ යනකොට මෙවැනි කන්දක එහෙම නැත්නම් ගල් පර්වතයක වැදුනොත් ඒ නැවට හානි සිද්ධ වෙනවා. ඒ නැව ගිලෙන්න පුළුවන්. එතකොට ඒ නැවියා දැනගන්න ඕනේ නැව ගමන් කර යුතු මාර්ගය. ඊළඟ කොපමණ දුරක්කින්ද ගොඩබිම තියෙන්නේ. මේ හැම කාරණයක් පිළිබඳව නැවියාට මනා අවබෝධයක් තියෙන්න ඕනේ. නාගසේන මහරහතන් වහන්සේ වදාරනවා එසේම මහරජාණෙනි, පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් කුසල් අකුසල් හරි වැරදි උතුම් පහත් පින්පව් සහිත වූ දේ මනවින් දත යුත්තේය. මහරජාණෙනි, නැවියාගේ ඇති මේ දෙවෙනි අංගය ගත යුත්තේය. අන්න බලන්න. නැවියෙක් ඊතා සුව පහසුවෙන් දුක් කරදර නැතිව නැව මනාකොට සාගරේ අරන් යනවා වගේ භික්ෂුවත් මේ ශ්‍රමණ ජීවිතේ එහෙම නැත්නම් බුදුරජාණන්සේගේ ශ්‍රාවකයාත් මේ නිවන් මඟ පුරුදු කරද්දී දැනගෙන ඉන්න ඕන කුසල් කියන්නේ මොනවද, අකුසල් කියන්නේ මොනවද, හරි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද, පින මොකද්ද, පව මොකද්ද, කල යුත්තේ මොකද්ද, නොකල යුත්තේ මොකද්ද, ඇසුරු කළ යුත්තේ කවුද, ඇසුරු නොකළ යුත්තේ කවුද, මේ හැම දෙයක් පිළිබඳව මනා වැටහීමක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හරි වැරද්ද තෝරගන්නේ නැතිව වැරදි දෙයකට යොමු වුණොත් අන්න නිවන් මඟ ඉස්සරහට ගමන් කරන්න බෑ. දැන් උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ යන භික්ෂුවට පිණ්ඩපාතේ යන්න එපා කියපු තැන් තියෙනවා. වෙසඟනක් ඉන්න තැන, ඊළඟට සමහර මිත්‍යා දෘෂ්ටිකයන් ඉන්න තැන්,
ඒ වගේ සමහර තැන්වලට යන්න එපා කියන පිණ්ඩපාතේ. එතකොට ආන් ඒව පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. එහෙම නොදැනගෙන වෙරලා ඒ වගේ තැන්වලට ගියොත් එහෙම ඔන්න නැති කරදරවලට මුහුණ දෙන්න වෙනවා. ඊළඟ බුදුරජාණන් වදාारणෝ මේ සැඩ බල්ලෝ ඉන්නවා. අලි ඇතුන් ඉන්නවා. මේවා මග හරින්න ඕනේ. ඒවා මග හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. එතකොට මේවා මග හැරියේ නැත්තම් මේවා ගැන දැනගත්තේ නැත්තම් අන්න ඒක අනුතර පිණිස පවතිනවා. අපි ඉගෙන ගත්ත කපුටාගෙන් ගත යුතු අංගයක් පිළිබඳව කපුටා නිතර විමසිල්ලෙන් ඉන්නවා කියන කාගෙන් හරි මට පොළු පහරක් ගල් පහරක් වදින්න පුළුවන් කියලා හැම වෙලාවෙම අවධානයෙන් ඉන්නවා කියනවා. ඒ වගේම භික්ෂුවන් තමන්ගේ ශ්‍රමණ ගුණ ධර්ම වලට හානියක් වෙයි මොන දෙයින් හානියක් වෙයිද කියලා හරි කල්පනාවෙන් ඉන්නවා කියනවා. ඒතර ගිහි පින්වතුන් වශයෙන් මේ බොහෝම කල්පනාවෙන් තමයි ඉන්න ඕනේ. දැන් අපිට සමහරලාට පින්වත්නි හම්බ වෙන සමහර අය බොහෝම හොඳට හිටපු අය. සිල් රැකමින් කල්යාණ මිත්‍ර ඇසුරේ හොඳට ඉන්නවා. හැබැයි යම්ම වෙලාවක සිහි මුලා වීම තුළ සමහරලාට වැරදි දේවල්, වැරදි ඇසුරක්, ඒ වගේ දේවල් කරලා සම්පූර්ණ ජීවිතේම විනාශ කරගෙන. අන්න බලන්න. ඒ නිසා තමයි මේ ලෝකයේ මේ නොයෙක් දේවල් කරන දේවල් අතර දුෂ්කරම දේ තමයි නිවන් මඟ පුරුදු කරන එක. ඒකයි යුද්ධ 1000ක් ජය ගන්නවට වඩා දුෂ්කරයි මේ කෙලෙස් යුද්ධයේ ජය ගන්න එක. ඇයි අසුරුසනක් ගහන මොහොතක තමන්ගේ හිත වරදේ බැඳුනොත් සම්පූර්ණ මේ ශාසනික ජීවිතේම කෙනෙකුගේ විනාශ වෙලා යන්න පුළුවන්. මොකද බාහිර එවැනි අනතුරු ඕනතරම් තියෙනවා. මේ සසර ගමනේ ගමන් කරද්දී ඕනතරම් කෙනෙකුගේ කුසල්සිත වෙනසෙන්න හේතු වෙන දේවල් බාහිර පරිසරයේ ඕනතරම් ඉන්නවා. ඕනතරම් තියෙනවා. අසත්පුරුෂ ඇසුර ඊළඟට හිත කෙලෙසෙන නිමිති අනුනිමිති මේවා බාහිර ඕනතරම් තියෙනවා. එතකොට අර මේවා පිළිබඳව හොඳට අවබෝධයක් නැත්තම් දැනගෙන හිටියේ නැත්තම් එයා දන්නේම නැතු ඒ වරදට බැඳෙනවා. එතකොට මේ හරි වැරද්ද යහපත අයහපත කුසලයේ අකුසලයේ ඉගෙන ගන්න තියෙන්නේ බුද්ධ දේශනාවෙන්ම තමයි. මොකද මේ නිවන් මඟ අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. මේ නිවන් මඟට දක්ෂ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාරනම නොයේක් දේශනාවල මේ කාරණා වරද සහිතයි. මේ කාරණා වරදින් තොරයි. මේවා පුරුදු කළ යුතු දේවල්. මේවා පුරුදු නොකළ යුතු දේවල්. මේ අය ඇසුරු කළ යුතු අය. මේ අය ඇසුරු නොකළ යුතු අය. මේ හැම දෙයක්ම බුද්ධ දේශනා තුළ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ දේශනාවේ නම තණ්හා සූත්‍රය. අංගුත්තර නිකායේ චක්ක නිපාතේ අපට මුණ ගැහෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මහණෙනි මේ තෘෂ්ණා තුනක් තියෙනවා. ඒ වගේම මාන තුනක් තියෙනවා. මේවා ප්‍රහාණය කළ යුත්තේය. ප්‍රහාණය කළ යුතු තෘෂ්ණා තුන මොනවාද? කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාවයි. මේ ප්‍රහාණය කළ යුතු තෘෂ්ණා තුනයි. ඒ වගේම බුදුරජාණන් වදාරනවා ප්‍රහාණය කළ යුතු මාන තුන මොනවද? ඔන්න මාන්නයන් තුනක් තියෙනවා. එකක් ප්‍රහාණය කරන්න ඕනේ. ඒ තමයි ಜಾති, ගෝත්‍ර ආදීන් හටගත් මාන්නය. සමහර අය අපි උසස් කුලයක, අපි උසස් ජාතියක මේ විදිහට හිතලා මාන්නයක් ඇති කරගන්න. ආන් එක ප්‍රහාණය කරන්න ඕනේ කියනවා. අන්‍යයන්ට වඩා පහත් වෙමි හටගත් මාන්නය. සමහර අයට තියෙන හීන මාන්නය. ඒකත් දුරු කරන්න ඕනේ. ඊළඟට අන්‍යයන්ට වඩා උසස්යයි කියලා හිතනවා. අතිමාන්නය තියෙනවා. මම තමයි හැමදේම දන්නේ. මම තමයි ඉහළ කෙනා. මම තමයි ජේෂ්ඨ කෙනා. එහෙම හිතනවා. ඒකත් ප්‍රහාණය කරන්න ඕනේ. මේ මාන තුන ප්‍රහාණය කළ යුත්තේය. එතකොට තෘෂ්ණා තුනක් තියෙන ඒකත් ප්‍රහාණය කරන්න ඕනේ. මාන තුනක් තියෙන ඒකත් ප්‍රහාණය කරන්න ඕනේ. බුදුරජාණන් වදාරන මහණෙනි යම් විටක භික්ෂුවාට මේ ත්‍රිවිධ තෘෂ්ණාවද මේ ත්‍රිවිධ මාන්නයද ප්‍රහීන වෙනවාද මහණෙනි මේ භික්ෂුව තණ්හාව සිඳ දැම්මේය සංයෝජන උදුරා දැම්මේය මනාකොට මාන්නයන් ප්‍රහාණයෙන් දුක් කෙලවර කරේයයි කියනු ලැබේ. අන්න එහෙනම් මේවා වැරදි සහගත දේවල්, බැහැර කරන්න ඕන දේවල්, ප්‍රහාණය කළ යුතු අකුසල් විදියට බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දීලා තියෙනවා. ඊළඟට බලන්න මේ දේශනාවේ නම රාග සූත්‍රය. බුදුරජාණන් වදාරනවා මහණෙනි මේ කරුණු තුනකි. ඒ කවර තුනක් දෙයත් රාගය
ද්වේෂය, මෝහයයි. මහණෙනි මේ වනාහි කරුණු තුනයි. මහණෙනි මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වැඩි යුත්තේය. ඔන්න රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා. දැන් මේවා අතහරින්න ඕන ඒවා. සේවනී නොකළ දේවල්, නොකළ යුතු දේවල්, ප්‍රහාණය කරන්න ඕන දේවල්. ඒවා ප්‍රහාණය කිරීම පිණිස මෙන්න මේවා පුරුදු කරන්න ඕන කියනවා. ඒ තමයි රාගය ප්‍රහාණය කිරීම පිණිස අසුභය වැඩි යුත්තේය. ඔන්න රාගය දුරු කරන්න පුරුදු කරන්න ඕන අසුභය. ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිස මෙත්සිත වැඩි යුත්තේය. ද්වේෂය ප්‍රහාණය කරන්න මෙත්සිත වඩන්න ඕන. මෝහය ප්‍රහාණය කිරීම පිණිස ප්‍රඥාව වැඩි යුත්තේය. ප්‍රඥාව වැඩිමෙන් තමයි මෝහය ප්‍රහාණය වෙන්නේ. මහණෙනි මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මයේ වැඩි යුත්තේය. ඔන්න පුරුදු කළ යුත්තක් තියෙනවා, පුරුදු නොකළ යුත්තක් තියෙනවා. ඊළඟට බලන්න මේ දේශනාව දුච්චරිත සූත්‍රය. බුදුරජාණන් වදාරන මහණෙනි මේ කරුණු තුනකි. ඒ කවර කරුණු තුනක් දෙයත් කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතයයි. මහණෙනි මේ වනාහි කරුණු තුනයි. මහණෙනි මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වැඩි යුත්තේය. ඔන්න කාරණා තුනක් වඩනකොට මේ කාරණා තුන ප්‍රහාණය වෙනවා. මොනවද? කාය දුස්චරිතය ප්‍රහාණය කිරීම පිණිස කාය සුචරිතය වැඩි යුත්තේය. යම් කෙනෙක් සතුන් මරනවා නම්, හොරකම් කරනවා නම්, වැරදි කාමසේවනී දෙනවා නම් ඔන්න කාය දුස්චරිතයට අයිති වෙනවා. යම් කෙනෙක් සතුන් මැරීමෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, වැරදි කාමසේවනීන් වළකිනවද? අන්න එයා කාය සුචරිතයට ඇවිල්ලා කාය දුස්චරිතය බැහැර කරනවා. ඊළඟට වචී දුස්චරිතය ප්‍රහාණය කිරීම පිණිස වචී සුචරිතය වැඩි යුත්තේ. යම් කෙනෙක් බොරු කියනවා නම්, කේලම් කියනවා නම්, පරුස වචන කියනවා නම්, හිස් වචන කියනවා නම් එයා වචී දුස්චරිතයෙන් යුක්තයි. එතකොට මේ වචී දුස්චරිතය දුරු කිරීම පිණිස මොකද කරන්න ඕනේ? සත්‍ය වචන කියන්න ඕනේ. ඊළඟට හරි මෘදු මොලොක් වචන කියන්න ඕනේ. කේලම් කියන්න හොඳ නැහැ. ඊළඟට හිස් වචන කතා කරන්නේ නැතුව දස කතාවෙන් යුක්ත වෙන්න ඕනේ. අන්න එයා වචී සුචරිතයට එනවා. ඊළඟට මනෝ දුස්චරිතය ප්‍රහාණය කිරීම පිණිස මනෝ සුචරිතය වැඩි යුත්තේ. එතකොට දැන් මනෝ දුස්චරිත විදිහට බුදුරජාණන් වදාරනවා අභිජ්ජාව, අනිත් අයගේ දේවල් වලට ආස කිරීම. ඊළඟට ද්වේෂය, ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. එතකොට මේවා දුරු කිරීම තුළ මොකද වෙන්නේ? බුදුරජාණන් වදාරනවා මේ විදිහට මනෝ දුස්චරිතය ප්‍රහාණය කිරීම පිණිස මනෝ සුචරිතය වඩන්න ඕනේ. මහණෙනි මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මයේ වැඩි යුත්තේ. බලන්න බුදුරජාණන් මේ විදිහට කොච්චර අපට ලස්සනට මේ පුරුදු කළ යුත්ත, ප්‍රහාණය කළ යුත්ත හැමදේම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. බලන්න මේ දේශනාව විතක්ක සූත්‍රය. මහණෙනි මේ කරුණු තුනකි. ඒ කවර තුනක් දෙයත් කාම විතරකය, ව්‍යාපාද විතරකය, විහිංසා විතරකය. මහණෙනි මේ වනාහි කරුණු තුනයි. මහණෙනි මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වැඩි යුත්තේය. ඒ කවර තුන් ධර්මයක් දෙයත් කාම විතරකයේ ප්‍රහාණය කිරීම පිණිස නෙක්ඛම්ම විතරකයේ වැඩි යුත්තේ. එතකොට මේ කාමයන්ගේ ඇලී ගැලීමේ ඉන්නවා වෙනුවට නෙක්ඛම්මී පුරුදු කරන්න ඕනේ. කාමයන් අතහැර පුරුදු කරන්න ඕනේ. දැන් ඔබ උපෝසත දවස් වලට අෂ්ටාංග උපෝසත සිල් සමාදන් වෙනවා කියන්නේ නෙක්ඛම්මී පුරුදු කරනවා. එතකොට ඒ විදිහට නෙක්ඛම්මී වඩන්න ඕනේ. ඊළඟට ව්‍යාපාද විතර්කයේ ප්‍රහාණය කිරීම පිණිස අව්‍යාපාද විතර්කයේ වැඩි යුත්තේ. අව්‍යාපාද විතර්කය කියන්නේ මෛත්‍රී සහගත සිත. එතකොට යම් කෙනෙක් නිතර මෛත්‍රිය වඩනවා නම් එයා අර ව්‍යාපාද සිතුවිලි බැහැර කරමින් වාසය කරන්නේ. ඒ වගේම විහිංසා විතර්කයේ ප්‍රහාණය කිරීම පිණිස අවිහිංසා විතර්කයේ වැඩි යුත්තේ. මහණෙනි මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මයේ වැඩි යුත්තේ. ඊළඟට බලන්න මේ දේශනාව සංඥා සූත්‍රයේ. බුදුරජාණන් වදාරන මහණෙනි මේ කරුණු තුනකි. ඒ කවර තුනක් දෙයත් කාම සංඥාව, ව්‍යාපාද සංඥාව, විහිංසා සංඥාව. මහණෙනි මේ වනාහි කරුණු තුනයි. මහණෙනි මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වැඩි යුත්තේ. ඒ කවර තුන් ධර්මයක් දෙයක් කාම සංඥාව ප්‍රහාණය කිරීම පිණිස නෙක්ඛම්ම සංඥාව වැඩි යුත්තේය. ඒ වගේම ව්‍යාපාද සංඥාව ප්‍රහාණය කිරීම පිණිස අව්‍යාපාද සංඥාව වැඩි යුත්තේය. විහිංසා සංඥාව ප්‍රහාණය කිරීම පිණිස
අවිහිංසා සංඥාව වැඩි යුත්තේය. මහණෙනි මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මයක් වැඩි යුත්තේය. එතකොට නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා මේ කාරණා වෙන වෙනම අඳුනගෙන ඉන්න ඕනේ. කෙලස් කියන්නේ මොනවද? ආශ්‍රව කියන්නේ මොනවද? උපක්ලේශ කියන්නේ මොනවද? අනුසය ධර්මයන් කියන්නේ මොනවද? එතකොට තමයි අර නිවන් මඟට අනතුරුදායක විදිහට මේ හේතු වෙන මේ අකුසල් බැහැර කරන්නත් කුසල් දියුණු කරන්නත් පුළුවන් වෙන්නේ. අර යහපත් නැවියා මේ සාගරයේ තියෙන අනතුරුදායක තැන්, බිහිසුණු තැන්, විපත් කරදර පැමිණෙන්න පුළුවන් දේවල් ගැන මනා අවබෝධයක් තියෙනවා වගේ මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා තමාගේ ජීවිතයට කුසල් සිතට වෙන යහපත අයහපත දැනගෙන ඉන්න ඕනේ. බුදුරජාණන් බලන්නේ මේ දේශනාව නම ධාතු සූත්‍රය. මහණෙනි මේ කරුණු තුනකි. ඒ කවර තුනක්දයත් කාම ධාතුව, ව්‍යාපාද ධාතුව, විහිංසා ධාතුව. මහණෙනි මේ වනාහි කරුණු තුනයි. මහණෙනි මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වැඩි යුත්තේය. කවර තුන් ධර්මයක්දයත් කාම ධාතුව ප්‍රහාණය කිරීම පිණිස නෙක්ඛම්ම ධාතුව වැඩි යුත්තේය. එතකොට මූලික ධාතු ස්වභාවයක් විදිහට මේ කාමේ අපේ ජීවිත තුළ තියෙනවා. එතකොට ඒක දුරු කරන් එතකොට කාම ධාතුවත් එක්ක තමයි කාම සංඥාව හටගන්නේ. කාම සංඥාවත් එක්ක තමයි කාම විතරක හටගන්නේ. එතකොට මේ කාම ධාතුව නිරුද්ධ කිරීම සඳහා ප්‍රහාණය කිරීම සඳහා නෙක්ඛම්ම ධාතුව වඩන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාද ධාතුව ප්‍රහාණය කිරීම පිණිස අව්‍යාපාද ධාතුව වඩන්න ඕනේ. විහිංසා ධාතුව ප්‍රහාණය කිරීම පිණිස අවිහිංසා ධාතුව වැඩි යුත්තේය. මහණෙනි මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මයක් වැඩි යුත්තේය. ඔන්න බලන්න ඊළඟට බුදුරජාණන් වදාරනවා මේ දේශනාව නම අස්සාද සූත්‍රය. මහණෙනි මේ කරුණු තුනකි. ඒ කවර තුනක්දයත් ආස්වාද දෘෂ්ටිය, අත්තාන දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටිය කියලා දෘෂ්ටි තුනක් තියෙනවා කියනවා. මහණෙනි මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වඩන්න ඕනේ. ඒ කවර තුන් ධර්මයක්දයත් ආස්වාද දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස අනිත්‍ය සංඥාව වැඩි යුත්තේය. ඒ වගේම අත්තාන දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස අනාත්ම සංඥාව වැඩි යුත්තේය. මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස සම්මා දිට්ඨිය වැඩි යුත්තේය. මහණෙනි මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මයක් වැඩි යුත්තේය. අන්න බලන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ පුරුදු කළ යුත්ත, බැහැර කළ යුත්ත මනාකොට අපට දේශනා කරලා තියෙනවා. එතකොට ඊටා දුකසේ හරි අපි කරන්න ඕන මේ පුරුදු කළ යුතු දේවල් පුරුදු කරන්න ඕන. බැහැර කළ යුතු දේවල් බැහැර කරන්න ඕන. බලන්න මේ නාගසේ මේ ගෝදත්ත කියන මහරහතන් වහන්සේ උන්වහන්සේගේ තේරගාතාවේදී මෙන්න මෙහෙම කාරණයක් වදාරනවා. දැහැමි ජීවිතයෙන් අලාභයක් ලැබෙනවා නම් අදැහැමි ජීවිතයෙන් ලාභයක් ලැබෙනවා නම් මේ දෙකෙන් අදැහැමි ජීවිතයෙන් ලැබෙන ලාභයට වඩා ඇත්තෙන්ම දැහැමි අලාභය ශ්‍රේෂ්ඨයි. දැන් අපි ලාභය කෙරෙහි අපි සියලු දෙනාගේ හිත යට වෙන යොමු වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ගොඩාක් දෙනා මේක දැහැමිද අදැහැමිද කියලා බලන්නේ. ඒක සුදුසුද නුසුදුසුද කියලා බලන්නේ. කැපද අකැපද කියලා බලන්නේ නැහැ. හැබැයි මේ ගෝදත මහරහතන් වහන්සේ වදාරනවා දැහැමි අදැහැමි අදැහැමි ජීවිතෙන් ලාභයක් ලැබෙනවද? දැහැමි ජීවිතෙන් අලාභයක් ලැබෙනවද? ඒ අදැහැමි ජීවිතෙන් ලැබෙන ලාභයට වඩා දැහැමි ජීවිතෙන් ලැබෙන අලාභය උතුම් කියනවා. ඊළඟට මෝඩ ජනතාවගේ වර්ණාවත් නිකලෙස් බුද්ධිමත් ජනතාවගේ අපහාසයත් කියන දෙකෙන් මෝඩ ජනතාවගේ වර්ණනාවට වඩා නිකලෙස් බුද්ධිමතුන්ගේ අපහාසය උතුම් කියනවා. අන්න බලන්න මේවා අපි තේරුම් ගන්න ඕනේ. නැත්නම් අපි මෝඩ ජනතාව ප්‍රශංසා කරපුවාම ඒවට උද්දාම වෙවි ඉන්නවා. ඊළඟට බුද්ධිමත් කෙනෙක් නුවණැති කෙනෙක් ගරහනකොට ඒකට ගැටෙනවා. දැන් වර්තමානයේ තියෙන පොදු දුර්වලතාවයක් තමයි ඒ කෙනෙකුට අවවාදයක් අනුශාසනා කරොත් ඒකත් එක්ක ගැටෙනවා. වහා ගැටෙනවා. මේ කවුද මේ අවවාද කළේ? මට වඩා හොඳට ධර්ම විනය දන්න කෙනෙක් කියලා එහෙම හිතන්නේ. ඒ කාරණේට ගැටෙනවා. දැන් බුදුරජාණන් වදාළේ හරියට මේ නිදානයක් පෙන්නනවා වගේ. නුවණැති කෙනෙක් වරද පෙන්නන එක බුදුරජාණන් උපමාවකට වදාළේ නිදානයක් පෙන්නනවා වගේ.
යම් කෙනෙකුට නිධානයක් ලැබුණොත් එයාගේ තියෙන ණය තියෙන ගෙවලා එයාට ඉතා සැප පහසු ජීවිතයක් ගත කරන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි අපි තුල තියෙන යම් වරදක්, දෝෂයක්, යම් නුවණැති කෙනෙක් පෙන්නලා දුන්නොත් ඒ වරද දුරු කරගන්න පුළුවන් වුණොත්, නිවැරදි ජීවිතයකට එන්න පුළුවන් වුණොත් ඒ තුල මහා සැපයක් ලැබෙනවා. එතකොට ඒ නිසා පින්වත්නි අපි මෝඩ ජනතාවගේ ප්‍රශංසාවට වඩා බුද්ධිමත් කෙනාගේ ගැරහිම උතුම් කියන අදහසින් ඉන්න ඕන. ඊළඟට ගෝදත්ත මහරහතන් වහන්සේ වදාරනවා මෝඩ ජනතාවගේ ප්‍රශංසාවත් නිකලෙස් බුද්ධිමතුන්ගේ ගරහවත් කියන දෙකෙන් මෝඩ ජනතාවගේ ප්‍රශංසාවට වඩා නිකලෙස් බුද්ධිමතුන්ගේ ගරහව උතුම් කියනවා. ඒ වගේම කාම සේවනයෙන් ලැබෙන සැපයත් කාමයන්ගෙන් වෙන් වී විවේකයෙන් සිටින විට ලැබෙන දුකත් යන මේ දෙකෙන් කාමයන්ගෙන් ලැබෙන සැපයට වඩා විවේකයෙන් ලැබෙන දුක උතුම් කියනවා. සමහරවිට අපි හිතමු සංගීත සම්දර්ශනයක් තියෙනවා. අපි ඒකට ආසයි. ඒවට ගිහිල්ලා අපි සමහරවිට ගිහිල්ලා සතුට වෙනවට වඩා gedara මං අද මේක අතහරිනවා. මම මේ වෙලාවේ ධර්ම දේශනාවක් අහනවා කියලා අපි ඒක කැප කරනවා. එතකොට ඒකේ පොඩි දුකක් තියෙනවා අපිට ඒකට යන්න නොවීම ගැන. හැබැයි ඒ දුක උතුම් කියනවා අර ඒවට ගිහිලා නිකාං කෙලස් ගොඩක් අවශ්‍යගෙන ඉන්නවට වඩා. එතකොට මේ කාමයන්ගෙන් ලැබෙන සැපය තුල ආස්වාදයේ තුල මහා අනාගතයේ දුක් විපාක පිණිස පවතින කර්ම සකස් වෙනවා. හැබැයි ඒවා නොකර සිටීම දැන් ගොඩක් දුරට දැන් අපේ හිත එවැනි අකුසල් වලට හිත කැමතිනේ. දැන් බොන්න හුරු වෙච්ච කෙනාට ඒක බොනකොට එයාට යම් ආස්වාදයක් තියෙනවා. ඒකට ඇබ්බැහි වීමක් තියෙනවා. හැබැයි අඬා හරි ඒක බැහැර කරලා ඉන්නවනම් ආන් ඒක තමයි යුතුම් වෙන්නේ. දැන් සාමාන්‍ය ලෝකේ දැන් ඒ වගේ ඒවා කරන්න යනකොට උදව් උපකාර ලැබෙන්නේ නැහැ. නිന്ദා අපහාස ලැබෙනවා. අපෝ පොඩ්ඩක්වත් බොන්නේ නැත්තම් මොකද ජීවිතේ තියෙන වැදගත්කම? එතකොට එයා ඊටාම දුකසේ නිന്ദා අපහාස විඳගෙන හරි ඒවා මගහැරලා ඉන්නවනම් ආන් ඒක උතුම් කියන. එතකොට මේ දේශන අපි ඉගෙනගෙන හිටියානම් මේ රහතුන්ගේ වචන දැනගෙන හිටියානම් එවැනි අවස්ථා එනකොට නෑ රහතන් වහන්සේලා වදාරලා තියෙන මෙන්න මෙහිමයි කියලා අපිට මේ වචනය මත පිහිටලා ඒ අකුසලයේ බැහැර කරන්න පුළුවන්. ඊළඟට බලන්න මේ ගෝදත්ත මහරහතන් වහන්සේ වදාරනවා අධාර්මිකව ජීවත් වීමත් ධාර්මිකව ලැබෙන මරණයත් යන මේ දෙකෙන් අධාර්මික ජීවිතයට වඩා ධාර්මික මරණය උතුම් කියනවා. අන්න බලන්න. අධාර්මික ජීවත් වෙනවට වඩා ධාර්මිකව මැරෙන එක සැපයි කියනවා. ඒක උතුම් කියනවා. එතකොට බලන්න ඉච්චරකට මේ ශ්‍රාවකයෝ දිහා බලපුවම එදා නිවන් මඟ පුරුදු කරපු ශ්‍රාවකයෝ දිහා බලපුවම ජීවිතේ පරදුවට තියලා කාය ජීවිත අපේක්ෂා රහිතව තමයි නිවන් මඟ පුරුදු කරලා තියෙන්නේ. තමන්ගේ නිවන් මඟට අනතුරුදායක දෙයක් තියෙනවා නම් තමන්ගේ ජීවිතේ කැප කරලා හරි ඒ අනතුර බැහැර කරලා තියෙනවා. එතකොට මේ අනතුර දැනගන්න නම් අපි බුද්ධ දේශනා ඉගෙනගෙන බුද්ධ දේශනා තුලින් යහපතත් අයහපතත් පුරුදු කළ යුත්තත් නොකළ යුත්තත් ඇසුරු කළ යුතු කෙනත් නොකළ යුතු කෙනත් පිළිබඳව මනා අවබෝධයක් අපට තියෙන්න ඕනේ. බලන්න පින්වත්නි ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉදින්දී ගිහි ශ්‍රාවකයෝ පිළිබඳව ගිහි ශ්‍රාවකයොත් මේවා පිළිබඳව හොඳ මනා වැටහීමක් අවබෝධයක් තිබිලා තියෙනවා. මේකට අපිට ලස්සන දේශනාවක් හම්බ වෙන අංගුත්තර නිකායේ දසක නිපාතේ වජ්ජියමාහිත කියලා ගෘහපතිතුමෙක් ඉන්නවා. මෙයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ශ්‍රාවක සංඝ රත්නයෙන් බැහැ දකින්න ඔන්න ආරාමයට යන්න කියලා කල්පනා කළා. එතකොට කල්පනා කරා තව කාල වේලාව තියෙන හින්දා මම මේ අන්‍යාගමික පරිබ්‍රාජකයන් ඉන්න ආරාමයකට අන්‍ය තීර්ථකයන් ළඟට යන්න ඕන කියලා ගියා. යනකොට මෙයා ඈත ඉඳන්ම දකින්නකොට මේ අන්‍යාගමික තීර්ථකයන් මෙහෙම කතා කරනවා. ඒ තමයි බවත් වූ අල්ප ශබ්ද වෙත්වා. දැන් මේ අය නොයේ තිරස්චීන කතා කරමින් තමයි ඒ වෙලාවේ වාසය කරන්නේ. එතකොට එක්කෙනෙක් කියනවා වහාම නිහඬ වෙන්න, අල්ප ශබ්ද වෙන්න, සද්ද කරන්න එපා. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකෙක් වූ මේ වජ්ජියමාහිත ගෘහපතිතුමා දැන් අපේ ආරාමයට එනවා පේනවා. දැන් මෙයා දුර ඉඳන් එනකොට මේ අර අන්‍යාගමිකව පවා බලන්න නිහඬ වුණා. ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ ගිහි ශ්‍රාවක වූ සුදුවත් හඳිනා යම්තාක් සවැත් නුවර වසද්ද මේ වජ්ජියමාහිත ගෘහපතිතමේ ඔවුන් අතර කෙනෙක්. අන්න බලන්න එයා ගැන කල්යාණ කීර්තිරාවයක් පැතිරලා තිබිලා තියෙනවා. මෙයා බොහොම යහපත් කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ
පුරුදු කරන කෙනෙක් කියලා. මේ ආයුෂ්මත් වූ නිශ්ශබ්දයට කැමැත්ත වූය. එතකොට අන්‍යාගමිකයොත් බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෝ තුල තිබ්බ ගුණධර්ම ගැන දැනගෙන ඉඳලා තියෙනවා. ඒ ගුණයන්ට පැහැදිලා ඉඳලා තියෙනවා. නිශ්ශබ්දතාවයේ පිණිස හික්මී සිටිති. නිශ්ශබ්දතාවයේ ගුණ වර්ණනා කරන්න ඔය අල්ප ශබ්ද ඇති පිරිස දැන ඔවුන් වෙත පැමිණිය යුතුයයි හඟින්නේ නම් මැනවයි. ඒ අන්‍ය තීර්ථක පිරිවැජියෝද නිශ්ශබ්ද වූහ. එතකොට බලන්න මේ ඒ අන්‍යාගමිකයෝ පවා බුදුරජාණන් වහන්සේ වගේම ශ්‍රාවක සංඝයා වගේම ඒ ගිහි ශ්‍රාවකයන් පිළිබඳවත් ගුණ දැනගෙන ඉඳලා තියෙනවා. ඊට පස්සේ දැන් ඔන්න මේ වජ්ජේ මහිත කියන ගෘහපතිතුමා මේ අන්‍යාගමිකයන්ගේ ආරාමයට එනකොට ඒ සියලු දෙනාම නිහඬ වුණා. ඊට පස්සේ මේ වජ්ජේ මහිත කියන ගෘහපතිතුමා අන්‍ය තීර්ථක පිරිවැජියන් වෙත පැමිණුණා. පැමිණිලා ඔවුන් සමග සතුටු වුණා. සතුටු වී පිළිසඳර කතා බහ යෙදিলা එක පැත්තකින් වාඩි වුණා. එතකොට ඒ වෙලාවේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මේ වජ්ජේ මහිත කියන ගෘහපතිතුමාට මෙන්න මෙහෙම කිව්වා. එතකොට බලන්න දැන් මේ අපි තමයි නිවැරදි අපි තමයි හැමදේම දන්නේ ඕගොල්ලෝ වැරදි කියලා ඒගොල්ලොන්ට ඒකාන්ත කරලා ගරහලා බැහැර කරේ නෑ. දැන් අපි දැකලා තියෙන සමහර පින්වතුන් ඉන්නවා උන්න ධර්මයේ ටිකක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ බණ භාවනාත් කරනවා. ඊට පස්සේ අපි හිතමු ඒ ළඟ පන්සලක් තියෙනවා. ස්වාමීන් වහන්සේලාගේ යම් පොඩි අඩුපාඩු තියෙනවා. ඔන්න ඊට පස්සේ ඒකට ගරහනවා. එතකොට ඊට පස්සේ සමහරලාට ඒ ස්වාමීන් වහන්සේලා අමනාප වෙන්නේ ඒගොල්ලෝ යම් අසපුවකට බණ අහන්න යනවනම් මේ අසපුවෙන් තමයි මේ වරද කරලා ඇත්තේ කියලා. එතකොට දැන් එහෙම නෑ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කිසිම තැනක අරුබුදයක් හදන්නේ නෑ. හැම තැනම සමගිය පිණිස යහපත පිණිස තමයි කටයුතු කරන්නේ. එක තැනක අරුබුදයක් හදලා තව තැනක අපි හොඳට ඉඳලා වැඩක් නැහැ. එතකොට අපි දක්ෂ වෙන්න ඕන. අපි යහපත් වූ විදිහට ඇවතුම් පැවතුම් වලින් මෙත් සිතින් යුතුව ගුණධර්ම වලින් යුක්තව වාසය කරද්දී සියලු දෙනා මේකට පහදිනවා. බලන්න මේ අන්‍යාගමිකයෝ පවා පැහැදුනා ඒ ගිහි ශ්‍රාවකයෝ දිහා බලලා. එතකොට දැන් ඔබත් යහපත් ගුණධර්ම වලින් යුක්තව හොඳට මෙත් සිතින් යුතුව සියලුම ස්වාමීන් වහන්සේලාට හොඳට අපෝපස්ථාන කරනකොට ඒ සියලු දෙනා පහදිනවා. මේ අය යහපත් ධර්මයක් පුරුදු කරලා තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර තුල ලැබිය යුතු යමක් ඇද්ද ඒක ලැබිලා තියෙනවා කියලා සියලු දෙනාම පහදිනවා. දැන් වර්තමානයේ වෙන්නේ ගොඩාක් සමහරලාට අපේ අසපුවලට සමහර ස්වාමීන් වහන්සේලා විරුද්ධ වෙන්නේ ඒ අපේ ක්‍රියාවක් නිසා නෙවෙයි. ඇත්තම් ගිහි අය කටයුතු කරන විදිහ නිසා. ඒ අය සමහරලාට අප්පා අපි අර අසපුවේ නම් හරි සිල්වත් ස්වාමීන් වහන්සේලා කිය සමහරලාට තව කෙනෙකුට ගරහන්නේ මේ වචනේ පාවිච්චි කරනවා. එතකොට එහෙම කරන්න හොඳ නැහැ. බලන්න මේ අන්‍යාගමිකයන් ළඟට පවා ගිහිල්ලා ඒ බුද්ධ කාලේ හිටපු සදහැවත් මේ මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ ඒ ගිහි ශ්‍රාවකයෝ කොච්චර සංයමයක් සමගියක් තිබිලා තියෙනවද? ඊට පස්සේ මේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මේ වජ්ජේ මහිත ගෘහපතිතුමාට මෙන්න මෙහෙම කියනවා. සැබෑවද්ද ගෘහපතිය ශ්‍රමණ ගෞතම තෙමේ සියලු තපසට ගරහන්නේද? රූක්ෂ ජීවිත ඇති දුෂ්කර තවුස්දම් රකින්න හැමට ඒකාන්තයෙන් නින්දා කරන්නේද? දොස් කියන්නේද කියලා ඇහුවා. එන්න එතකොට අන්‍යාගමික පරිබ්‍රාජකයන්ටත් එක එක්කෙනාගේ කතා තුලින් ආරංචිලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියන කෙනෙක් කියලා. දැන් මහමෙවුනාවටත් එහෙමනේ පින්ගන්නේ. දැන් ගොඩක් සමහර ස්වාමීන් වහන්සේලා වුණත් මහමෙවුනාවට ඇවිල්ලා ධර්මයේ කතා කරලා ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා කවදාවත් නැහැ. එක එක්කිනා කියපු කතා තුල අහලා තියෙන මහමෙවුනාව මෙහෙම කියනවා. මහමෙවුනාව මෙහෙම කියනවා. මහමෙවුනාව මේක එපා කියනවා. මහමෙවුනාව පාංශුකූල දෙන එකට ගරහනවා. මේ වගේ නොයේ කතා අහලා තියෙන එක එක්කිනාම හැබැයි කවදාවත් මහමෙවුනාට ඇවිල්ලා නැහැ. ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරලා නැහැ. ඒ වගේ දැන් මේ අන්‍යාගමිකයන්ට තාරාංචි වෙලා තියෙන බුදුරජාණන් වහන්සේ කියන සියලු තපසට ගරහනවා. ඒ වගේම තමයි මේ දුෂ්කර රූක්ෂ ජීවිත ඇති දුෂ්කර තපසට පවා ඒකාන්තයෙන් නිඳා කරනවා කියලා තමයි අහලා තිබෙන්නේ. මේක ඇත්තක්ද කියලා ඇහුවා. එතකොට මේ වජ්ජේ මහිත ගෘහපතිතුමා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හැම තපසට ගරහන්නේ නැහැ. රූක්ෂ ජීවිකා ඇති දුෂ්කර තවුස්දම් රකින්න සියල්ලන්ටම ඒකාන්ත කොට ගරහන්නේ
නින්දා පහස කරන්නේ දොස් කියන්නේ නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගැරහිය යුතු දෙයට ගරහනවා. ඊළඟට පැසසිය යුතු දෙයට පසසනවා. ස්වාමීනි ගැරහිය යුතු දෙය ගරහන පැසසිය යුතු දේ පසසන භාග්‍යතුන් වහන්සේ විග්‍රහ කොට කරුණු පවසන සේක. ඒ භාග්‍යතුන් වහන්සේ මෙහිලා ඒකාන්ත කොට පවසන්නා වූ නොවේති. කියන්නේ භාග්‍යතුන් වහන්සේ ඒකාන්ත කරලා මේ සියලු තපස් දම් රකින්න එක මේ නිന്ദා ලැබිය යුතුයි. ඒක වරදක් කියලා කියන්නේ නැහැ කියන. ගැරහිය යුතු දෙයට ගරහනවා, ප්‍රශංසා කළ යුතු දෙයට ප්‍රශංසා කරනවා කිව්වා. ඊට පස්සේ මේක පැවසුවාට පස්සේ අර අන්‍යාගමික පරිබ්‍රාජකව මෙහෙම කියනවා. ඉවසව ගෘහපතිය, ඔබ යම්බදු ශ්‍රමණ ගෞතමයන්ගේ ගුණ වර්ණනා කරන්නෙහිද ඒ ශ්‍රමණ ගෞතම තෙමේ අන්‍යයන් විසින් හික්මවිය යුතු කෙනෙකි. කිසිවක් පැනවීමේ සමතෙක් නොවේ. අන්න ඒගොල්ලෝ තේරුම් ගත්ත විදියයි. දැන් කිව්වනේ ගෘහපතිතුමා බුදුරජාණන්සේ ඒකාන්ත කොට කියන්නේ නැහැ කියලා. ඊට පස්සේ අරගොල්ලෝ තේරුම් ගත්තා එහෙනම් මේ බුදුරජාණන්සේ හරියට මේ කරුණු කාරණා දන්නේ නැහැ. හරියට කරුණු කාරණා අවබෝධ කරලා නැහැ. ඒ නිසා වෙන කෙනෙක් විසින් හික්මිය යුතු කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ. ඒ වගේම තමයි කිසිම දෙයක් පනවන්නේ. ඒ කියන්නේ මේක නොකළ යුතුයි. මේක කළ යුතුයි කියලා පනවන්න උන්වහන්සේ දක්ෂ නැහැ කියලා මේ අන්‍යාගමිකයෝ චෝදනාවක් කළා. ඊට පස්සේ බලන්න මේ ගෘහපතිතුමා කලබල වුණේ නැහැ. ඒකට නිന്ദා අපහාස කරේ නැහැ. කරුණු සහිතව ධර්මයේ කිව්වා. කොහොමද? ස්වාමීනි මෙහිලා මම් ආශ්මතුන්ට කරුණු සහිතව කියමි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙය කුසලයේයි පනවන ලද්දේය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් මෙය අකුසලයේයි පනවන ලද්දේය. මේ අයුරින් භාග්‍යතුන් වහන්සේ කුසල් අකුසල් පනවන කල්ලි භාග්‍යතුන් වහන්සේ කරුණු පැනවෙහිමේ සමර්ථ වනසේක. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තමයි ලෝකේ හරියටම මෙයයි කුසලය මෙයයි අකුසලය කියලා ලෝකයට පෙන්වා වදාළේ. එතකොට මේ ගෘහපතිතුමා කියා සිටිනවා ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේ ඔබ කියන අයුරින් අනුන් විසින් හික්මවිය යුතු කෙනෙක් නෙවෙයි. ඒ වගේම කරුණු පැනවීමේ අසමර්ථ කෙනෙකුත් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේට හොඳට කරුණු කාරණා පනවන්න පුළුවන් කියන. බලන්න මේ ගෘහපතිතුමාගේ මේ වචනයත් එක්ක එතන හිටපු පරිබ්‍රාජකයෝ ඔක්කොම නිහඬ වුණා. තේජස් රහිත වුණා. ඇඟපත පහත් කරගෙන මෝ යටට හරවගෙන වැටහීම් රහිතව සිතමින් සිටියා. එතකොට එච්චර තේජසක් මේ වජ්ජියමාහිත ගෘහපතිතුමාට තිබිලා තියෙනවා. ඒ අන්‍යාගමිකයන් ළඟට ගිහිලා මේ කරුණ මනාකොට කියද්දි කරුණු සහිතව කියද්දි මේ සියලු දෙනාම නිශ්ශබ්ද වුණා. ඊට පස්සේ මෙයා ඒ අන්‍යාගමිකයන් නිහඬව හිටියට පස්සේ මේ ඇත් එක්ක මේ එතනින් නැගිටලා කෙලියම මේ ගෘහපතිතුමා ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා එකත් පසුක ඉඳගෙන මේ කතා සංලාපේ මේ උදේවරුේ වෙච්ච සිදුවීම බුදුරජාණන් වහන්සේට කියා සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වදාන ගෘහපතිය සාදු සාදු ගෘහපතිය ඔය හිස් පුරුෂයෝ කලින් කලට කරුණු සහිතව ඔය අයුරින් මනවින් නිග්‍රහ කොට නිග්‍රහ කරන්න ඕනේ කියලා බුදුරජාණන් වදාළා. එතකොට මේ ඒ අන්‍යාගමිකයෝ දැන් ওই නිගාන්ඨනාත පුත්ත වගේ අය කාලෙන් කාලෙට බුදුරජාණන් වහන්සේට එක එක අභූත චෝදනා ඉදිරිපත් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදානවා ආන් ඒ වෙලාවට කරුණු සහිතව දැන් අද කාලේ වුණත් කවුරු හරි ශාසනයට එරෙහිව එවැනි මේ චෝදනාවක් කරද්දී අපි දක්ෂ වෙන්න ඕන කරුණු සහිතව බුද්ධ වචනයට අනුව ඒ කාරණේ ඉදිරිපත් කරන්න. ඒක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙච්ච ඒ සිව්වනක් පිරිස විසින්ම යම් ශාසනයට එන අර්බුදකාරී තැනකදී කරුණු සහිතව ධර්මයේ ඉස්මතු කරන්න ධර්මයේ කියන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක්. ඒකයි පින්වත්නි අපි මේ ධර්ම විනය හොඳට ඉගෙන ගන්න ඕන. කුසල අකුසල් ගැන ඉගෙන ගන්න ඕන. වැරදි දේ නිවැරදි දේ ගැන ඉගෙන ගන්න ඕන. යහපත අයහපත ගැන ඉගෙන ගන්න ඕන. ඒක එක පැත්තකින් අපේ නිවන් මාර්ගටත් උපකාර වෙනවා. ඒ වගේම තමයි ඒක තව බොහෝ දෙනාටත් උපකාර පිණිස පවතිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහිම වදාරනවා. ගෘහපතිය
මම හැම තවුස් දමක්ම තැවිය යුතුයි යයි නොකියමි. ගෘහපතිය මම හැම තවුස් දමක්ම නොතැවිය යුතුයයිද නොකියමි. ගෘහපතිය මම හැම සමාදානයක්ම සමාදන් විය යුතුයයි නොකියමි. ගෘහපතිය මම හැම සමාදානයක්ම සමාදන් නොවිය යුතුයයි නොකියමි. ගෘහපතිය මම හැම පදන් වීරියක්ම වීරිය කළ යුතුයයි නොකියමි. ගෘහපතිය මම හැම පදන් වීරියක්ම වීරිය නොකළ යුතුයයි නොකියමි. ගෘහපතිය මම දුරු කළ යුතු සියල්ල දුරු කළ යුතුයයි නොකියමි. ගෘහපතිය මම දුරු කළ යුතු සියල්ල දුරු කළ නොකළ යුතුයයි නොකියමි. ගෘහපතිය මම සියලු විමුක්තියෙන් විමුක්තියට පත්විය යුතුයයි නොකියමි. ගෘහපතිය මම සියලු විමුක්තියෙන් විමුක්තියට පත්වී නොවිය යුතුයයි නොකියමි. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ මේකේ දැන් ඒකාන්ත කොට කියන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි ඒ කාරණේ අපි තේරුම් ගන්න ඕන. බුදුරජාණන්සේ ඔන්න ඒක විස්තර කරනවා. මේ මාතෘකාව වශයෙන් වදාළදී විස්තර කරනවා. ගෘහපතිය යම් තපසක් කරන්නහුගේ අකුසල් වැඩි යයි නම් කුසල් පිරිහි යයි නම් එබඳු තපසක් නොතැවිය යුතුයයි කියමි. ගෘහපති යම් තපසක් කරන්නහුගේ කුසල් වැඩි යයි නම් අකුසල් පිරිහි යයි නම් එබඳු තපසක් තැවිය යුතුයයි මං කියමි. අන්න බලන්න දැන් ගිහි අය අපෙන් සමහරලාට අහන ස්වාමීන් වහන්සේ මේක කරාට කමක් නැද්ද? මේක කළ යුතු දෙයක්ද? මේක නොකළ යුතු දෙයක්ද කියලා අහනවා. ඇත්තටම අපෙන් අහන්න දෙයක් නැහැ. බලන්න ඕන කොහොමද බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් ගිහියෝ වේවා පැවිදියෝ වේවා යමක් කරනකොට කුසල් වැඩෙනවද අකුසල් වැඩෙනවද කියලා බලන්න ඕන. යමක් කරද්දී අකුසල් වැඩෙනවා නම් ආන් ඒක නොකළ යුතුයි. යමක් කරද්දී කුසලයේ දියුණු වෙනවා නම් ආන් ඒ දේ කරන්න ඕන. එතකොට බුදුරජාණන්සේ වදාරනවා දැන් තපස් රකින්න ඕනි සමහර අය සමහරලාට කයට මේ දැඩි අධික ලෙස දුක් දෙනවා. සීතල වතුර බැහැලා ඉන්නවා. ගිනි ගොඩවල් ගහගෙන ඒකේ මැදට වෙලා ඉන්නවා. නොයෙක් විදිහට කයට නොයෙක් විදිහට වද හිංසා කරගන්නවා. එතකොට බුදුරජාණන්සේ වදාරනවා එතකොට බලන්න කියන මේ තුල මගේ කුසල් වැඩෙනවද අකුසල් වැඩෙනවද කියලා. කුසල් වැඩෙනවා නම් ආන් ඒක පුරුදු කරන්න කියනවා. අකුසල් වැඩෙනවා නම් ඒක පුරුදු කරන්න එපා කියනවා. ඒ වගේම බුදුරජාණන් වදාරන ගෘහපති යම් සමාදානයක් සමාදන් වන්නහුගේ අකුසල් වැඩි යයි නම් කුසල් පිරිහි යනවා නම් එබඳු සමාදානයක් සමාදන් නොවිය යුත්තේය. ගෘහපති යම් සමාදානයක් සමාදන් වන්නහුගේ කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිහෙනවා නම් එවැනි සමාදානයක් සමාදන් විය යුත්තේ. අන්න එතෙන්දිත් බුදුරජාණන්සේ වදාරන්නේ කුසල් මොනවද කුසල් වැඩෙනවද අකුසල් වැඩෙනවද කියලා බලන්න කියනවා. ඊළඟට බුදුරජාණන්සේ වදාන ගෘහපති යම් පදන් වීරියක් කරන්නහුගේ අකුසල් වැඩි යයි නම් කුසල් පිරිහි යයි නම් එබඳු පදන් වීරියක් නොකළ යුත්තේය. ගෘහපති යම් පදන් වීරියක් කරන්නහුගේ කුසල් වැඩි යයි නම් අකුසල් පිරිහි යයි නම් එබඳු පදන් වීරියක් කළ යුතුයයි මම කියමි. ඔන්න දැන් සමහරලාට අපි මහාන්සියෙන් වීරිය කරනවා ඒ තුල වැඩෙන්නේ අකුසල්. ආන් එතකොට ඒ වීරිය කිසිම තේරුමක් නැහැ. ඒ වෙලාවේ ඒ වීරිය අතහරින්න ඕන. හැබැයි යමක් පුරුදු කරද්දී කුසල් වැඩෙනවා නම් වීරිය කරද්දී කුසල් වැඩෙනවා නම් ආන් ඒ පදන් වීරිය සිදු කරන්න ඕන කියලා බුදුරජාණන් වදාහනවා. ගෘහපති යම් දුරු කිරීමක් දුරු කරන්නෝගේ අකුසල් වැඩි යයි නම් කුසල් පිරිහි යයි නම් එබඳු දුරු කිරීම දුරු කළ යුතුයයි කියමි. ගෘහපති යම් දුරු කිරීමක් දුරු කරන්නෝගේ කුසල් වැඩි යයි නම් අකුසල් පිරිහි යයි නම් එබඳු දුරු කිරීම දුරු නොකළ යුතුයයි මම කියමි. අපි හිතමු ඔන්න කෙනෙක් ඉන්නවා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන ඉන්නවා. කල්යාණ මිත්‍රයන්ගෙන් ඇසුරෙන් දුරස් වෙනවා. ඒක දුරු කරලා දානවා. ආන් එතකොට එයා තුල අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. එයා සමාහට ඒ කල්යාණ මිත්‍රයන්ට ගරහනවා නිନ୍ଦා පහස කරනවා. එතකොට මොකද වෙන්නේ අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. ආන් එවැනි දුරු කිරීම කරන්න එපා කියනවා. හැබැයි අපිට ඉන්න පාප මිතුරන් අපිව මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරන අපට නොයේක් දුෂ්චරිතයන්ට යොමු කරන ඒ වගේ පාප මිතුරන් ඉන්නවා. ආන් ඒ අය දුරු කරනකොට අපේ යම් අකුසල් තියෙනද ඒවා ප්‍රහාණය වෙනවා. යම් කුසල් තියෙනද ආන් ඒවා වැඩෙනවා. බුදුරජාණන් වදාරනවා අන්න ඒ වගේ
යම් දුරු කිරීමක් නිසා කුසල් වැඩෙනවා නම් අකුසල් ප්‍රහාණය කරනවා වෙනවා නම් ආන්ගේ ඇසුරු දුරු කරන්න කියනවා. මේ විදිහට බුදුරජාණන් ඊළඟට වදාරනවා ගෘහපති යම් විමුක්තියක් හේතු කරගෙන අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිහෙනවා නම් ඉබදු විමුක්තියක් නොකළ යුතුයයි මම කියමි. ගෘහපති යම් විමුක්තියක් කරන කොටගෙන කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිහෙනවා නම් ඉබදු විමුක්තියක් කළ යුතුයයි මම කියමි. දැන් ඔන්න පින්වතුන්ට පැහැදිලි හොඳට යමක් පුරුදු කරනවද නැද්ද කියන කාරණේ තේරුම් ගන්න හොඳම දේ තමයි ඒ තුල කුසල් වැඩෙනවද අකුසල් වැඩෙනවද කියලා බලන්න ඕනේ. අකුසල් වැඩෙනවා නම් ඒ කාරණේ ප්‍රහාණය කරනවා, කුසල් වැඩෙනවා නම් ඒ කාරණේ පුරුදු කරනවා. එතකොට තමයි අර නැවියෙක් ඊතා සුව පහසුවෙන් මේ නොයේ නැවට හානි කර දේවල් බැහැර කරගෙන ඊතා සුව පහසුවෙන් සාගරේ නැව අරගෙන යනවා වගේ මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා මේ ජීවිතේට එන නොයේක් වැරදි ඒ දොස් සහිත දේවල් වැරදි ඇසුරු කිරීම මේ ආදී බැහැර කරලා ඊතා සුවසේ නිවන් මඟ ගමන් කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු දා සිට අද දක්වා මේ නිවන් මඟට ආපු ශ්‍රාවකයෝ කී දෙනෙක් නම් මේ නිවන් මඟෙන් බැහැර වෙලා යන්නේද? ඒ බැහැර වෙලා යන්න හේතුනේ මොකද්ද? ඒ අය කුසල් මොනවද අකුසල් මොනවද වැරදි මොනවද හරි මොනවද උතුම් දේවල් මොනවද පහත් දේවල් මොනවද පින් මොනවද පව් මොනවද කියලා මනාකොට හඳුනාගත්තේ නැති නිසා. දැන් අපි ගත්තොත් ඔය දාරුක්ඛන්දෝපම සූත්‍රය, ඒ වගේම සේවිතබ්බා සේවිතබ්බ සූත්‍රය, මෙන්න මේ වගේ දේශනාවල බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගට තියෙන අනතුරු, ඊළඟට අපි පුරුදු කළ යුතු දේවල්, බැහැර කළ යුතු දේවල් මනාකොට දේශනා කරලා තියෙනවා. එතකොට යම් ශ්‍රාවකෙක් අද දවසේ පවා ඒ ධර්ම විනය හොඳට ඉගෙනගෙන ඒ ධර්ම විනය තුල පිහිටලා යහපත් දේවල් පුරුදු කරනවා නම්, අයහපත් දේවල් බැහැර කරනවා නම් ඒකාන්තයෙන් මෙයාට මේ නිවන් මඟ ඊටාම සුවසේ ගමන් කරන්න පුළුවන්. එතකොට බලන්න මේවට අවශ්‍ය වෙනවා සිහිනුවණ තියෙන්න ඕනේ යා තුල, ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ යා තුල, හොඳ ධර්මඥානයක් තියෙන්න ඕනේ යා තුල, කල්යාණ මිත්‍ර ඇසුර තියෙන්න ඕනේ යාට, ඊළඟට හුදකලා වාසයක් තියෙන්න ඕනේ. දැන් අර අපි කලින් කතා කරපු හැම ගුණයක්ම මේවට එකතු වෙනවා. එතකොට බලන්න මේ එකම ගුණයක් පුරුදු කළත් බොහෝ යහපත පිණිස පවතිනවා. හැබැයි මේ ගුණධර්ම ඔක්කොම පුරුදු කරන්න යම් කෙනෙක් මහන්සි වුණොත් එහෙම එයා හැම පැත්තෙම ආරක්ෂා සහිත වෙනවා. ඉතින් පින්වන්දි බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ වගේ නෙවෙයි අද යුගයේ. මේ යුගයේ හරිය වෙනස්. කුසල් දහම් පුරුදු කරන්න යන කෙනෙකුට නොයේක ආකාරයේ පෙනෙන ලෝකෙන්ද නොපෙනෙන ලෝකෙන්ද නොයේක් බාධා එනවා. එතකොට එයා නිතර කල්යාණ මිත්‍ර ඇසුර තුල සිටීමින් ඒ තමන්ගේ නිවන් මාර්ගට තියෙන බාධා, අනතුරු, විපත්, කරදර මේවා හොඳට දැනගෙන ඉන්න ඕනේ. මොකද අපිට ඕන තරම් හම්බෙලා තියෙනවා මුල් කාලේ හොඳට ආසාවෙන් ධර්මයේ හැසිරලා පස්සේ සම්පූර්ණයෙන්ම ධර්මයේ හැසිරීම බැහැර කරලා ඉන්න අය. කාලයක් මේ ධර්මයේ පුරුදු කරනවා, අකණ්ඩව පුරුදු කරනවා කියන එක දකින්න ලැබෙන ඉතාම කලාතුරකින්. දැන් අපි මොනවා හරි රැකියාවක් සඳහා මොනවා හරි අපි හිතමු වෘත්තීය පුහුණුවක් ගන්නවා නම් ඒක මාස 6ක් විතර කරනවා. ඒකට යම් කාලයක් තියෙනවා. දැන් මේක එහෙම නෙවෙයි. මේකේ කාලය අවසන් වෙන්නේ අරහත්ත්වයට පත්වීමෙන්. නමුත් වර්තමානයේ වෙන්නේ කාලයකට පුරුදු කරන කාලයක් අතහරිනවා. එහෙම නෙවෙයි. කාලයක් එක දිගට මේවා පුරුදු කරන්න ඕනේ. එතකොට බලන්න අපි කොච්චර වාසනාවන්තද කියලා. මෙවැනි ධර්මයන් පුරුදු කළ යුතු දේවල්, පුරුදු නොකළ යුතු දේවල් බලන්න මේවට අන්‍යාගමිකයෙකුටවත් කිසි කෙනෙකුට කරුණු සහිතව ඕවා පුරුදු කළොත් එහෙම අයහපත පිණිස පවතිනවා. ඕවා පුරුදු කරන්න එපා කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. කරුණු සහිතව කිසි කෙනෙකුට මේ කුසල් පුරුදු කිරීම තුල යමෙකුට අයහපත වෙනවා කියලා කරුණු සහිතව ගරහන්න බෑ. යම් කෙනෙක් මේ උතුම් ගුණධර්ම පුරුදු කරනවා නම්, කුසල් වඩනවා නම්, කුසල් වැඩිම තුල සියලු දෙනාට යහපත සිද්ධ වෙනවා. අකුසල් ප්‍රහාණය කිරීම තුල සියලු දෙනාට යහපත සිද්ධ වෙනවා. ඒ නිසා පින්වත්නි මෙවැනි ධර්මයන් ඉගෙන ගනිමින් මේ උසස් පහත් ඒ වගේම පුරුදු කළ යුතු නොකළ යුතු කුසල් අකුසල් පින් පව් ගැන අපි මනාකොට ඉගෙන ගන්න ඕන. මේක තමයි නැවියාගෙන් ගත යුතු දෙවෙනි අංගයේ විදිහට නාගසේන මහරහතන් වහන්සේ වදාරලා තියෙන්නේ.
ඊළඟට නාගසේන මහරහතන් වහන්සේ තුන්වෙනි කාරණේ විදිහට වදාරන තවද මහරජාණෙනි නැවියා යන්ත්‍රය මුද්‍රා තබන ලද්දේ වෙයි. මේ යන්ත්‍රය කිසිවෙකු අත නොගසත්වා කියලා. එතකොට අපි හිතමු මේ නැව ගමන් කරලා යම් තැනක නවත්තනවද ඊට පස්සේ වෙන දැන් එක එක්කෙනා මේක අතපත ගන්න ගියොත් ඒකට හානි වෙන්න පුළුවන්. මෙයා මුද්‍රා තියෙනවා. කිසිවෙක් මේක පාවිච්චි කරන්න එපා කියලා. එසේම මහරජාණෙනි පිළිවෙතේ දෙන භික්ෂුව විසින් සිතෙහි මුද්‍රා තැබිය යුත්තේය. මාගේ සිත කිසි පාපී අකුසල විතරකයකින් විතර්ක නොකරවායි කියලා. මහරජාණෙනි නැවියාගේ මේ තුන්වෙනි අංගය ගත යුත්තේය. මහරජාණෙනි දේවාති දේව වූ භාග්‍යතුන් වහන්සේ විසින් සංයුත්ත නිකායේදී මේ වදාන ලද්දේය. මහණෙනි පාපී අකුසල විතර්කයන් කිසිසේත් කල්පනා නොකරව. එනම් කාම විතර්කයත් ව්‍යාපාද විතර්කයත් විහිංසා විතර්කයත් තිය. එතකොට මේක තමයි නැවියාගෙන් ගත යුතු තුන්වෙනි අංගය. එතකොට මොකද නැවියාගෙන් ගත යුතු තුන්වෙනි අංගය? හරියට අර නැවියා යන්ත්‍රයේ මුද්‍රා තබනවා වගේ වෙන කෙනෙකුට ඒක පාවිච්චි කරන්න බැරි වෙන විදිහට මුද්‍රා තියනවා වගේ භික්ෂුව මොකද කරන්න ඕන? මේ නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයා පාපී අකුසල විතර්කයන් මුද්‍රා තියන්න කියනවා. ඒවා ඩිලීට් කරලා දාන්න කියනවා. ඒවා නැවත නැවත සේවනය කරන්න, පුරුදු කරන්න, පාවිච්චි කරන්න, ඇසුරු කරන්න එපා කියනවා. කොච්චර ලස්සනද බලන්න. දැන් කාම විතරක සිත සිතා ඉන්න කෙනෙක් මම මින් මතුර කාම විතරක සිහි කරන්නේ. මින් මතුර මං තරහ සිතක් සිහි කරන්නේ. තරහ සිතක් ඉවසන්නේ. තරහ සිතකට ඉඩ දෙන්නේ කියලා ඒක එහෙම ලොක් කරනවා. ඒකන මුද්‍රා තියෙනවා. ඒක ඇසුරු කරන්නේ. ඒක සේවනය කරන්නේ. ඒක නැවත නැවත සිහි කරන්නේ. ඒක සම්පූර්ණ තමන්ගේ ජීවිතයෙන් බැහැර කරනවා. අන්න බලන්න කොච්චර වටිනා කාරණයක්ද නේ. අපි හිතමු දැන් ඔන්න ඔබට දැන් අලුතෙන් උපන්දිනයක් එනවා. ඔබට අපි හිතමු 45 වෙනි උපන්දිනය. කල්පනා කරනවා මම දැන් 46 වෙනි වර්ෂයට පා තබනවා. අදින් පස්සේ මම ආය කාමසාගත සිතුවිලි පාපී අකුසල විතර්කය සිහි කරන්නේ. මං කිසිවෙක් කෙරෙහි තරහ සිතක් ගන්නෑ. අන්න ඒක වහලා තියන්න කියනවා. ඒක මුද්‍රා තියන්න කියනවා. එතකොට එහෙම නැත්නම් අපි හිතමු වෙසක් පොයේ දවසක් එනවා. ඊට පස්සේ හිතනවා මම මේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච මේ වෙසක් මාසයේ පුරාවටම මම පාපී අකුසල විතර්කයක් ඇසුරු කරන්නේ. මම බුදුරජාණන් වහන්සේට උපහාරයක් පිණිස පූජාවක් පිණිස ප්‍රතිපත්ති මේ වශයෙන් පූජාවක් සිදු කරනවා කියලා ඒ මාසේ පුරාවට අකුසල් සිතුවිල්ලකට ඉඩ නොදී ඉන්නවා. අකුසල් සිත මුද්‍රා තියෙනවා. හරියට නැවියා අර යන්ත්‍රයේ මුද්‍රා තියලා වෙන කෙනෙක් විසින් ඒක අතපත ගන්න තියන්නේ නැහැ වගේ ඒ යන්ත්‍රය ආරක්ෂා කරනවා වගේ නැව ආරක්ෂා කරනවා වගේ භික්ෂුවත් මොකද කරන්න ඕනේ? නිවන් මඟ පුරුදු කරන ශ්‍රාවකයාත් අකුසල විතර්කයන්ගෙන් හිත ඉවත් කරගෙන අකුසල විතර්කයේ මැඩ පවත්වලා වාසය කරන්න කියනවා. ඒක ඒ ශ්‍රාවකයාගේ නිවන් මගේ ආරක්ෂාව පිණිස හේතු වෙනවා. පින්වත්නි අදට નિયમિત කාල වේලාව අවසන් වෙදී ඉදිරි සතියේදී තවදුරටත් මේ ඉදිරි වැඩසටහනේදී තවදුරටත් මේ පිළිබඳව කතා බහ කරන අදහසින් අද දවසේ වැඩසටහන නිමාවටපත් කරනවා. ඉතින් අපි පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අද දවසේ අප මේ ධර්ම දානමය වශයෙන් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට පින් කැමති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අපට මේ විදිහට කුසල් අකුසල් යහපත අයහපත වරද නිවැරද දේ පිළිබඳව අපට නිරන්තරයෙන් කරුණු පෙන්වා දෙන අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත් ලබත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ විකාශන දායකත්වයේ දරන කුරුණෑගල මාස්පොත පදිංචි පින්වත් මදුමාලී පද්ම කුමාරී සේනානායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා සංසාර දුකින් අත මිදෙත්වා.
සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් 2021 සැප්තැම්බර් 20 වන දින පළමු උපන්දිනයේ යෙදුන පින්වත් තිසඟ රොනාල් තෙදස්වීන් පුංචි පුතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් පුතා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයත් දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාවත් සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් වන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ විකාශන දායකත්වයේ දරන මාස්පොත පදිංචි මදුමාලී පද්ම කුමාරී සේනානායක මහත්මිය තුළු පවුලේ සියලු දෙනාටත් ආර්.එස්. පින්නපොළ ගුරු පියාණන්ටත් දායකත්වයේ දරන මේ පින්වතුන්ගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. සියලු දෙනාටම ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.